වර්ෂා කාලය ආරම්භ වෙනවත් සමගම අපට ලොකම තියෙනම කරදරයක් තමයි මදුරුවන්ගෙන් එන ප්‍රශ්නේ. ඒ වගේම තමයි අපි හිටවන පළතුරු වල පළතුරු මැස්සන්ගෙන් වෙන හානිය, එළවලු වලට එන ඉල් මැස්සන්ගේ හානිය අපිට ලොකුම ප්‍රශ්නයක් තමයි. ඇත්තට මේ ප්‍රශ්න වලට හොඳම විසඳුමක් තමයි මේ සාකේ. ආයිබෝවන් සිලොන් ඇග්‍රී අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපි අද කියන්න යන්නේ තවත් කෑම රස ගන්වන සුවිශේෂ වූ සාකයක් ගැන. ඒ වගේම ආහාර රස ගන්වනවා වගේම කුමි විකර්ෂකයක් වශයෙන් උත් පාවිච්චි කරන්න පුළුවන් මේ සාකය. ඒ කියන්නේ අපේ නිවසට, අපේ ගෙවත්තට අත්‍යවශ්‍යම කරන සාකයක් තමයි. ඒ තමයි රෝස්මරි සාකය. මෙම රෝස්මරි සාකය වියලි කලාපය, තෙත් කලාපය සහ අතරමැදි කලාපවල හොඳින් වගා කරගන්න පුළුවන් සාකයක්. ඇත්තටම දැනට මේක වගා කරන්නේ මධ්‍යම පළාතේ. අපි ගොඩක් මිල දීලා ගන්නේ මේක මධ්‍යම පළාතෙන් තමයි. ඒ වුණාට ගොඩක් ප්‍රශ්නයක් තමයි ගොඩක් දෙනෙකුට. ඇත්තටම මේක ගෙනපුවාම අපි සාමාන්‍ය තෙත් කලාපයේ අතරමැදි ප්‍රදේශවල වගා කරද්දී මේ ගේන පැලේ ඇත්තටම මැරෙනවා. ඒකට විසඳුමක් දෙන්න තමයි අද කතා කරන්නේ අපි. මෙන්න මේ රෝස්මරි සාකය මධ්‍යම පළාතෙන් අපි මිලදී අරගෙන අපේ පළාතට එනකොට කොහොමද අපි මේ පැලේ හොඳින් හදාගන්නේ, කොහොමද අපේ ගෙවත්තේ අපි ඒක හොඳින් නඩත්තු කරගෙන අපේ මුළු තැන්ගෙට අවශ්‍ය මේ රෝස්මරි සාකය අපි කොහොමද වගා කරගන්නේ කියලා. අපි මේ රෝස්මරි පැලයක් වෙළඳපළෙන් මිලදීලා ගන්නවා නම් මෙන්න මේ වගේ පැලයක් තමයි අපි ගන්නෙ. මේ වගේ බෑග් එකක. මේ අපි දැන් පැලේ ගලවලා තියෙන්නේ. මේ බලන්න මේකේ දාලා තියෙන මාධ්‍ය මේක තනි කර මැටි සහිතයි. ඒ කියන්නේ නුවරඑළිය ප්‍රදේශයේ තියෙන පස තමයි මේකේ තියෙන්නේ. මෙන්න මේ පස අපේ ප්‍රදේශයට ගැලපෙන්නේ නැහැ. මේ පස අපි අයින් කරගන්න ඕන පළමුවෙන්ම. මෙන්න මේ ආකාරයෙන් අපි අයින් කරලා අපේ ප්‍රදේශයට සුදුසු පසක් තමයි මේ රෝස්මරි සාකයට අපිට අවශ්‍ය වෙන්නේ හිටව ගන්න. ඒ සඳහා ඊටමත් සුදුසු පස වන්නේ වැලි ලෝම පස. ඒ කියන්නේ වැලි වැඩියෙන් තියෙන්න ඕන. ඒ පසේ මේකේ ඇත්තටම වැලි නැහැ. මේක තනිකර රතු මැටි පසක් තියෙන්නේ. ඒ සාමාන්‍ය අපි මධ්‍යම පළාතෙන් ගේන පැලවල ගොඩක් අපිට හදා ගන්න බැරි මේ පස් මාධ්‍ය නිසා. මේක මොකද ඉක්මනින් එක්ක වේලෙනවා නැත්තම් මඩ වෙනවා නැත්තම් ඉක්මනට පැලේ කුණු වෙලා යනවා වැහි වතුරට. වැහි වතුරට මේක ඇත්තටම මේ පස ඔරොත්තු දෙන්නේ අපේ ප්‍රදේශයේ. ඒ නිසා අපි පළමුවෙන්ම මේ පැලේ තියෙන මැටි පස ඉවත් කර වැලි ලෝම පසට අපි මාරු කරගන්න අවශ්‍යයි. ඒ සඳහා අපට පස් මාධ්‍ය අවශ්‍ය වෙනවා. ගඟේ වැලි කොටස් එකකුත්, මතු පිට පස් කොටස් භාගයකුත්, කාබනික පොර කොටස් එකක් සහ කර 10 කොටස් එකක්. මේක හොඳින් මිශ්‍ර කරලා අපට පුළුවන් මේ පැලේ අපේ ප්‍රදේශයට ගැලපෙන විදිහට හොඳින් හිස්සිටවලා නඩත්තු කරගන්න. අපි බලමු එහෙනම් මේක දැන් කොහොමද මේක බඳුනක අපි හිටව ගන්න කියලා. අපි පළමුවෙන්ම සපයාගත් පස් මාධ්‍ය මෙන්න මේ ආකාරයෙන් හොඳින් කවලම් කරගන්න අවශ්‍යයි. මෙන්න මේ ආකාර තුනී වෙන ආකාරයට බලන්න පුළුවන් හොඳින් කලවම් කරගන්නවා. සපයාගත් පස් මාධ්‍ය. මෙන්න මේ ආකාරයට. ඉන්පසු අපි සාමාන්‍ය විස්කම්බය සෙන්ටිමීටර් 7ක් පමණ කප් එකක් තියෙන. අපි මේකට තමයි පළමුවෙන්ම රෝස්මරි පැලේ අපි සිටවගන්නේ. මේ වගේ සිදුරු සහිත පෝච්චියක් තමයි අපට අවශ්‍ය වෙන්නේ. අපි ඉන්පසු මෙන්න මේ ආකාරයේ ගල් සියුම් ගල් කොටස් තියෙන්නේ. මෙන්න මේ ගල් කොටසක් අපි මෙන්න මේ ආකාරයේ අඟල් භාගයක් අඟලක් පමණ ආකාරයට මෙන්න මේ ආකාරයේ හොඳින් ජලය වහනය වීම පිණිස අපි මේ වගේ අඩියට දාගන්න ඕන පෝච්චියේ. ඉන්පසු අපි සකසාගත් පස් මාධ්‍ය මෙන්න මේ ආකාරයට පොඩ්ඩක් අපි දාගන්න පෝච්චියේ භාගයක් පමණ සිටින ආකාරයට. ඉන්පසු අපි මිලදීගත් රෝස්මරි සාකයේ මෙන්න මේ මැටිපස අපි අයින් කරන්න ඕන මෙන්න මේ ආකාරයෙන්. මේ තනිකර මැටි තියෙන බලන්න පුළුවන්. මේකේ වතුර වැඩි වුණ ගමන් වැහි වතුරක් වැටිච්ච ගමන් මේ පැලේ ඇත්තටම කුණු වෙනවා. ඒකයි අපිට මධ්‍යම පළාතෙන් ගේන පැල අපිට මේ අපි දැන් ඉන්නේ බස්නාහිර පළාතේ නැත්නම් වියලි කලාපේ වෙන්න පුළුවන්. වෙනත් ප්‍රදේශයකදී අපිට සිටව ගන්න අපහසු මෙන්න මේ පස් මාධ්‍ය නිසා. එම ප්‍රදේශයට ඉතාමත් ඒක යෝග්‍යයි. උනාට මේ ප්‍රදේශයේදී අපි වැලි මාධ්‍ය වැඩි කරගන්න ඕන. මොකද බස්නාහිරත් කියන්නේ ජලය සාමාන්‍ය අපිට ඉතාමත් වර්ෂාව හොඳින් ලැබෙන ප්‍රදේශයක්. මෙන්න මේ ආකාරයේ ප්‍රමාණයක් අපි අයින් කරලා අපි මේ සපයාගත් මාධ්‍ය මැදින් හරි මැදින් මෙන්න මේ ආකාරයේ තැම්පත් කරගන්නවා පැලේ. මෙන්න මෙහෙම. ඉන්පසු ඉතිරි පස් මාධ්‍ය අපි මෙන්න මේ ආකාරයෙන් දාලා මෙන්න මේ ප්‍රමාණයක් පමණ පෝච්චියේ ඉඩක් හිටසේ අපට පුළුවන් පැලේ හරි මැදින් සිටවා ගන්න. සිටවලා අපට පුළුවන් ජලය එකතු කරන්න. මෙන්න මේ ආකාරයෙන් ජලය එකතු කරලා අපි දවස් 2ක් 3ක්
සෙවන සහිතක ස්ථානයක තබලා අපි හැබැයි මේක හොඳින් හිරු එළියට දානවා ඉන් පස්සේ. හැබැයි පැලේ කුඩා කාලේ රෝස්මරි ඊතරම් වැස්සට අහු වෙන්න තියන්න එපා. වැස්සෙන් ප්‍රවේශම් කරගන්න ඕන. දිගටම වහින වැසි ඇත්තටම පැලවලට හොඳ නැහැ මේ වගේ පැලවලට. ඒ නිසා අපි ඒ කාලේ පොඩ්ඩක් තෙමෙන්නේ නැතුව තියලා අපට පුළුවන් හිරු එළියේ හොඳින් මේක තබා ගන්න. ඉන්පසු කාබනික පොවර අපට පුළුවන් පාවිච්චි කරන්න. මොකද අපි ආහාරයට ගන්න පැලයක් නිසා අපි මේකට රසායනික පොවර දාන්න හොඳ නැහැ. ඒ නිසා අපි කාබනික පොවර, වේලිච්ච ගොම, කොළ පොවර, නැත්නම් කොම්පෝස්ට් වගේ දේවල් පාවිච්චි කරලා අපට පුළුවන් මේක හොඳින් නඩත්තු කරලා මේ පැලේ අපේ නිවසේ තබා ගන්න. අපි ඊළඟට බලමු රෝස්මරි අත්තක් අපි කොහොමද පැල කරගන්නේ කියලා ඉක්මනින්. ඇත්තටම රෝස්මරි ශාකය කියන්නේ ඉතාමත් වටිනා පැල ඇටියක්. මොකද අපි පොඩි පැලයක් හිටවලා වසරකින් පමණ පුළුවන් අපට ඒකේ ප්‍රයෝජනෙ ලබා ගන්න. කියන්නේ මේක පත්‍ර කටින් මේ පොඩි අතුරිකිලි තමයි අපි මේක ගන්නෙ. දේශීය වෙළඳපොලේ විශාල ඉල්ලුමක් තියෙනවා පැලවලට වගේම කොළවලටත්. මොකද හොටෙල් වගේ දේවල් වලට ඉතාමත් මේක අවශ්‍ය කරන එකක්. ඒ වගේම තමයි අපිට සුවඳ රැකියාවක් වශයෙන් කරන අයටත් හරි ප්‍රයෝජනවත් මේක වගා කරලා ගන්න පුළුවන්. මොකද වසර 20ක් 25ක් පමණ රෝස්මරි ශාකයක් අපට හොඳින් නඩත්තු කරොත් වගා කර ගන්න පුළුවන්. වසරකින් පස්සේ ආදායම ලබා ගන්නත් පුළුවන්. ඒ නිසා අපිට දැනට අපේ නිවසේ රෝස්මරි පැලයක් තියෙනවා නම් අපට පුළුවන් පැලයක් හදාගන්න. අපි බලමු එන්න අපි කොහොමද මේ පැලේ සිටවගන්නේ කියලා. පළමුවෙන්ම අපට අවශ්‍ය වෙනවා මේ තියෙන වැලි කොටස් එකක් සහ සියුම් වැලි මතු පිටපස් කොටස් භාගයක් කලවම් කරලා මේ ආකාරයේ උරයකට අපි පුරව ගන්න ඕන. ඊළඟට අපට අවශ්‍යයි කොමරික කෑල්ලක්. ඊට පස්සේ හොඳින් කැපෙන කතුරක්, රබර් බෑන්ඩ් එකක් සහ මෙන්න මේ ආකාරයේ විනිවිද පෙනෙන පොලිතින් බෑග් එකක්. අපි පළමුවෙන්ම බලමු මෙන්න මේ ශාකයෙන් තමයි අපි දැන් රෝස්මරි අත්තක් කපලා ගන්නෙ. මෙන්න මේ වාගේ තැනකින් තමයි අපි මේ රෝස්මරි රිකිල් අපි කපලා ගන්නේ. කොලයක් වැටුන තැනක් නැත්නම් පුරුකක් ළඟින්. මොකද ඉක්මනින් මුල්ලද්ද ගන්න පුළුවන් අපිට මෙන්න මේ වාගේ පුරුකක් ළඟින් අපි කපලා ගත්තාම ඊට පස්සේ අපි කරලා අපිට පුළුවන් මෙන්න මේ ආකාරයේ අපි ලබාගෙන තියෙන කොමරිකා ජෙල් එක අපි හොඳින් මේ කොමරිකා කෑල්ලක් මෙන්න මේකේ මේ ආකාරයෙන් හොඳට අඟලක් පමණ ආකාරයට අපිට පුළුවන් මෙන්න මේ ජෙල් එක හොඳින් තවර ගන්න. ඉන්පසු අපි සපයාගත් මේ වගේ බෑග් එක අපි පස් මාධ්‍ය පුරවගත්ත එකේ හරි මැදින් මෙන්න මේ ආකාරයට සිදුරක් හදා ගන්න ඕන අඟලක් පමණ. මේකට අපි නැවත අපි ජලය එකතු කරලා තියෙන්නේ පළමුවෙන්. අය නැවත ජලය එකතු කිරීමක් කරන්නේ නැහැ. ඉන්පසු අපි ප්‍රවේශයෙන් මෙන්න මේ පැලය හරි මැදින් සාදාගත් සිදුරේ අපි සිටවා මෙන්න මේ ආකාරයෙන් තද කරගන්න විතරයි අපට අවශ්‍ය. ඉන්පසු අපි මෙන්න මේ ආකාරයෙන් අපි මේ විනිවිද පෙනෙන පොලිතින් බෑග් එක අපි මෙන්න මේ ආකාරයෙන් වසාගෙන රබර් බෑන්ඩ් එකක් දාලා අපි හොඳින් මේකේ වාතාශ්‍රය පිටවීම සහ ඇතුල් වීම වැළැක්වීම සඳහා තබලා මේක සෙවන සහිත ස්ථානයකින් අපිට තියෙන්නේ සති 3කින් පමණ අපට පුළුවන් මේක මුල් ලැබුණ රෝස්මරි පැලයක් ලබා ගන්න. මේ තියෙන්නේ අපි වසාගත්ත පැලේ. රෝස්මරි ශාකය කියන්නේ ඇත්තටම කෘමි හානි අඩුම ශාකයක්. මොකද මේක කෘමි විකර්ෂකයක්. ඒ නිසා තමයි අපට පහසුවෙන්ම මේක වගා කරගන්න පුළුවන්. ඇත්තටම අපේ නිවසේ අපිට කීප තැනක හරි අපේ වගාවල් වල තැනින් හරි මේ රෝස්මරි ශාකය වගා කරගන්න පුළුවන් නම් කෘමි හානි අපට ගොඩාක් දුරට වළක්වා ගන්න පුළුවන්. මොකද කෘමින්ගේ පැමිණීම ඉතාමත් අඩුයි මේ ශාකය නිසා. එනිසායි අපි ඇත්තටම කියන්නේ රෝස්මරි ශාකය අපි පුළුවන් තරම් වගා කරන්න ඕන. මොකද අපි ස්වභාවික ක්‍රමයට තමයි අපි දැන් අපි එළවලු පළතුරු වගා කරන්නේ. අන්න ඒ අතරේ රෝස්මරි ශාකයට විශේෂ තැනක් හිමි වෙනවා. ඒ නිසාම අපි පුළුවන් තරම් වවමු රෝස්මරි ශාකය. ඒ වගේම තමයි ඔබගේ අදහස් යෝජනා මොනවා හරි තිබෙනවා නම් අපට කමෙන්ට් එකක් දාන්න. සිලොන් ඇග්‍රි අපගේ Facebook පිටුව හා එක්වන්න කියලා ආරාධනා කරන ගමන්ම අපගේ channel එක ඉක්මනින් නැරඹීම සඳහා අපි දාන වීඩියෝවක් ඉක්මනින් නැරඹීම සඳහා ඔබට පුළුවන් අපගේ සිලොන් ඇග්‍රි channel එක subscribe කර bell icon එකත් click කරන්න. එසේනම් ඔබට සුබ දවසක්.